සමාජ සංගායනා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි හිමිදිරියේම හිරුත් එක්ක එකතු වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පදයක් තමන්ගේ ජීවිතයට අවබෝධය පිණිස එකතු කරගන්න සූදානම් වෙන්නේ. අද පින්වත්නි ඔබට වටින කාරණයක් කියලා දෙන්න කියලා හිතුවා. සමහර අවස්ථාවලදී අපිට අපේ ජීවිතේ හිත පාලනය කරගන්න ඕනකම ඇති වෙනකොට ඔබ දන්නවා ලේසි පහසු දෙයක් නෙමෙයි මේ හිත පාලනය කරනවායි කියන එක කියලා. ඔය හිත පාලනය කරන්න ඕන වෙන කාරණාවල ලොකු අමාරු දෙයක් තමයි හිතට එන තරහ, හිතට එන අමනාපකම්, ආවේගකම්, හිතේ නැති වෙන ගැටීම් ඔබට පින්වත් දුරු කරගන්න ඕනකම කියලා කියන්නේ හරිය අමාරුවෙන් කරන්න වෙන දෙයක් නේ. පින්වත්නි මේ හිතට එන තරහ, හිතේ අමනාපකම් විවිධ විදිහට එනවා. මා ඔබේ හිතේ ඇති වෙන තරහ නැති කරගන්න හිතට එන සමහර අවස්ථාවලදී හිතේ ඇති වෙන ආවේග වලට යම් පාලනයක් හදාගන්න වටින අනුශාසනාවක් මේ වෙලාවේ කියලා දෙන්න කියලා හිතුවා. මේ සමාජ පින්වත්නි ඇතැම් වෙලාවට ඔබ හිතන්නේවත් නැතුව ඔබට මේ පාඩුවේ ඉන්නකොට මේ හොද්දට ඉන්නකොට ඔබට විවිධ ප්‍රශ්න ඇති කරන අය ඉන්නවා. සමහර වෙලාවට සහෝදර සහෝදරියෝ අතර වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට යාළුවෝ අතර වෙන්න පුළුවන්. සමහරලාට පින්වත් ඔබේ රැකියා ස්ථානේ වෙන්න පුළුවන්. එක්කෝ අසල්වාසී කවුරු හරි ළඟපාත ගෙවල් වල කෙනෙක් වෙන්න පුළුවන්. එක්ක ඔබ මොනවා හරි රැකියාවක් කරන ශේෂ්ත්‍රයක් තියෙනවා නම් සමහරට ඒ ශේෂ්ත්‍ර කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත්නි ඔබ මේ හොඳට පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඉද්දි ඒ කෙනා ඔබට ප්‍රශ්න ඇති කරවන්න ඔබ යාට හානියක් කරන්නම ඕනේ නැහැ. ඔබ යාව පහු කරගෙන යනවනම් ඔබට යන ගමන ඒ කෙනාගේ ගමනට වඩා වේගවත් නම් ඔබගේ ගමන ඔබ එයාට වැඩිය දක්ෂ නම් ඔබ එයාට වැඩිය ලැබීම් සහිතයි නම් ඔබට එන කීර්ති ප්‍රශංසා එයාට වැඩිය වැඩි නම් මේ වගේ ගොඩක් පැති තියෙනවා පින්වත්නි. ඒ කෙනා ඔබට නැති කරදර නැති ප්‍රශ්න ඇති කරන. මම දන්නවා මේ වෙලාවේ මේ අනුශාසනය අහන අය අතරේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ මේ ප්‍රශ්නේ ඇහෙනකොටම ඔබට හිතෙනවා හාමුදුරනේ අනේ මටත් ඔහොම එවුන් ඉන්නවා. හිතෙනවා අනිවාර්යයෙන්ම. එච්චරටම පින්වත්නි මේ සමාජයේ ඉරිසියාව කියන දේ නිසා ඇති වෙන ප්‍රශ්න තියෙනවා. තමන්ගේ හිතට ඉරිසියාවක් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ඔබට බලපෑම් කරනවා නම් මේ පාඩුවේ හිටපු ඔබට නැති ප්‍රශ්න ඇති කරනවා නම් ඔබ වටන්න උත්සාහ කරනවා නම් ඒ වගේ තැනකදී ඒ කෙනා දිහා බලලා ඔබට එන තරහ ඒ කියන්නේ මේ ඒ තමන්ට ප්‍රශ්න ඇති කරපු කෙනා ගැන හිතට එන තරහ ඔබට නැති කරගන්න ලස්සන ක්‍රමයක් අද කියලා දෙන්නම් ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්. ඊට පස්සේ සමහර විට මේ කියන කෙනා ඔබ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ
මේ යන ගමනේදී ඔබට වඩා තැනකට එන කෙනෙක් ගැන ඔබේ හිතේ ආපු තරහක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබ ඒ කෙනාට ප්‍රශ්න ඇති කරනවා වෙන්න පුළුවන්. ඔබටවත් නොතේරි තමන්ගේ හිත විසින් මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා කියවෙනවා. ඒ ලොකු සැලසුම් කරලා නෙමෙයි. ඒ කියන්නේ අර මම කලින් කිව්ව ප්‍රශ්න ඇති කරන කෙනා ඔබම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ හිතේ ඉරිසියාවක් ඇවිල්ලා නම් කවුරු හරි කෙනෙක් ගැන ඔබට වැඩිය දක්ෂකම් පෙන්නනකොට ඔබට වඩා ලැබීම් ලැබෙනකොට සමහර විට ඔබේම සහෝදරයෙක් ගැන ඔබට ඉරිසියාව ඇති වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්වත්නි ඔබට මේ සමාජයේ සමහර ලාවට එක රැකියා ස්ථානයේ එකට ආපු අය, එක ඉන්ටර්විව් එකට ආපු අය, තමන්ට වඩා සමහරලාට ජූනියර් හිටපු කෙනෙක් දැන් එයා සීනියර් වෙන්න යනවා. එයා තමන්ට වැඩි දක්ෂකම් පෙන්නලා මොනවා හරි හේතුවක් ඔබට ඒ වගේ අවස්ථාවලත් ඊර්ෂියාවක් එන වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඒකටත් මොකක් හරි විසඳුමක් බලමු අද දවසේ. මේ අනුශාසනාව තුල පින්වත්නි ඔබ කවුරුත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තුල ඇති කරගත් අවබෝධයෙන් ඔබට හිත සංසුන් කරගෙන দমনය කරගන්න මම මේ කියලා දෙන කරුණෝ කල්ැතුව කරන්න පටන් ගන්න. දැම්මම ඔබට පුළුවන් මේවා ටික ටික හිතට හුරු කරගන්න. මොකද හේතුව ඔයගේ ප්‍රශ්න එනකොට හිතින් දුක් විඳින්නේ අපිමනේ පින්වත්නි. ඔබ බලන්න සමාජයේ සමහරලාවට නැති ප්‍රශ්න අපිට ඇති කරලා අපි පාඩුවේ ඉන්නකොට අපිට කරදර කරලා වද දුන්න අය ගැන අපි මොනතරම් හිතේ අකමැත්තක් අමනාපයක් ඇති වෙලා අපිටම ඒක වදයක් වෙනවා අන්තිමට. මට එක්තරා දරුවෙක් ওই විදිහට තමන්ගේ රැකියා ස්ථානයේ මේ තමන් පාඩුවේ ඉන්නකොට තමන්ට දක්ෂකම් වලට ලැබිච්ච තනතුරක් ගැන ඉරිසියාවෙන් ඉන්න පිරිසක් තමන්ට දෙන වද ගැන කියලා කියන හාමුදුරනේ මම මේ වද ගැන පුදුම වදයක් මම විඳින්නේ. මට තේරෙනවා ඒගොල්ලන්ටත් වදයක් දැන් මේක. මට මේකට විසඳුම හාමුදුරනේ මම මේ රස්සාවෙන් අස් වෙන එකද කියලා අහනවා. නෑ පින්වත්නි. ඔබ හොඳට එක දෙයක් තේරුම් ගන්න. මේ සමාජයේ ඉරිසියා කරන අය, ප්‍රශ්න ඇති කරන අය ඉන්නේ ඔබට විතරක් නෙමෙයි. අංක 1 මම අභ්‍යාසය කියලා දෙන්න කලින් මේ කියන්නේ අභ්‍යාසයේ හිත පුරුදු කරන්න කලින් ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න එක දෙයක් මේක මේ අභ්‍යාසයට පෙරවදනක් විදිහට කියන්නේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉන්නේ Tamanට විතරක් නෙමෙයි සමාජයේ. ප්‍රශ්න හැමෝටම තියෙනවා පින්වත්නි. ඔබ දන්නවද නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට වාද කරන්න විවිධ අය ආවා. උපාලි කියලා ආවා, එක අය ආවා. ඒ හැමෝම සමහරලාට එවන්නේ ගොඩාක් උන්වහන්සේට වාද කරලා තර්ක කරලා උන්වහන්සේව පරද්දවන්න කියලා ආපු බහුතරයක් නිගණ්ඨනාථ පුත්ත වගේ අන්‍ය ආගමිකයෝ ඉුවේ. ඊට පස්සේ ජේතවනේ අල්ලපු ඇට රාජකාරාමි කියලා තව පන්සලක් හදාගත්ත මෙතන ජේතවනේට එන සෙනඟ කඩන්න කියලා. මේ හරියට උන්වහන්සේට ඊර්ෂියාකම් කරපුවා හිටියා බුදුරජාණන් වහන්සේට. පින්වත්නි බුදු කෙනෙකුටත් ඊර්ෂියාකම් කරපුවා හිටියානම් සාරිපුත්ත මහරහතන් වහන්සේට හරියට ඊර්ෂියාකම් කරපු හාමුදුරු කෙනෙක් හිටියා මේ පැවිදි වෙච්ච අය අතරෙම කෝකාලික කියලා. හරියට වද දුන්නා. හරියට ප්‍රශ්න ඇති කළා. පින්වත්නි ඕනම තැනක ඕන ශේෂ්ත්‍රයක හැම කෙනාටම ওই විදිහට ප්‍රශ්න තියෙනවා. දැන් හාමුදුරුවෝ අතරෙත් නැතුව නෙමෙයි. ඊර්ෂියාකම් කරන අය කාටත් ඉන්නවා. ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනද මේ ලෝකෙන් මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ප්‍රශ්න පුද්ගලිකකරණය කරගන්න ගියාම තමයි හිතට එන පීඩනේ වැඩි වෙන්නේ. ඇයි මටම මෙහෙම වෙන්නේ? මට විතර නෙමෙයි ඒවා. අනිත් අය හොඳට ඉන්නවනේ. ඔබට හිතෙනවා නෑ පින්වත්නි. අනිත් අය හැමෝටමත් ඔය නොතේරුණාට ප්‍රශ්න තියෙනවා. තමන් යන ගමනේදී තමන්ගේ තියෙන හැකියා දක්ෂතා තමන්ගේ තියෙන වටිනාකම් වැඩි වෙනකොට තමන්ගේ තියෙන හැඟීම් වැඩි වෙනකොට පින්වත්නි අපිට පිටිපස්සෙන් අපිට ඉරිසියා කරන අය ඕන තරම් හැදෙනවා. ස්වාමීන් වහන්සේ නමක් හිටියට මමත් ඒ දේ ඕන තරම් ජීවිතය අත්දැකලා තියෙනවා. අපිටත් සමහරලාට හාමුදුරුවරුම ඉරිසියාව නිසා කරපු විවිධ ප්‍රශ්න ඇති කිරීම අපේ ගමන අපිට
සමහරලාට බාධා කරන්න වළක්වන්න විවිධ කරපු දේවල් මේ අඩහෝරාවේ කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් අපිටත් තියෙනවා පින්වත්නි. ඒ වගේ අවස්ථාවලදී අපි ඒ දිහා හැමතිස්සෙම පුද්ගලිකකරණය කරගත්තේ නැහැ. පළවෙනි දේ තමයි ඒක. බුදුරජාණන් වහන්සේත් මෙහිමයි හිටියා. කාටත් ඉන්නවා කියන එක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්තට පස්සේ හිතට යම්කිසි ශක්තියක් එනවා. මේ ශක්තිය හිතට ගත්තට පස්සේ පින්වත්නි ඔයත් මම මේ කියන අභ්‍යාසය කරන්න. තමන්ගේ හිතේ තරහක් එනකොට ඒ තරහ එන කෙනා දිහා ඔබ බලන්න හිත පුරුදු කරන්න මම මේ කියන විදියට. දැන් ඔය තමන්ට ප්‍රශ්න ඇති කරේ තමන්ට ඊර්ෂ්‍යාව නිසා විවිධ විදිහට මේ නැති කරදර ඇති කරේ එකම හේතුව ඒ පුද්ගලයාගේ හිතේ ආපු ඒ ඊර්ෂ්‍යාව නම් ඔය ඊර්ෂ්‍යාව දිහා ඔබ බලන්න ඕනේ මෙන්න මෙහෙම. සමාජයේ ඔබට ඕන තරම් මම මේ කියන උදාහරණ දකින්න හම්බ වෙනවා. ඔබ දන්නවා පුංචි කිරිසප්පයෝ චූටි ළමයි ඔය වඩාගෙන ඉන්න අතදරුවෝ ඉන්නේ. අන්නේ අතදරුවෝ තමන්ගේ තියෙන ආදරය වෙනුවෙන් හරි කෑදර විදියට හැසිරෙන අවස්ථා ඔබ දැකලා ඇති. එක්කෝ ඒ අතදරුවා තමන්ගේ අම්මගේ ආදරය වෙනුවෙන් කෑදරයි. එක්කෝ ඒ අතදරුවා තමන්ගේ තාත්තගේ ආදරය වෙනුවෙන් කෑදරයි. එක්කෝ තමන්ට ලැබිලා තියෙන දෙයක් වෙනුවෙන් කෑදරයි. එතකොට අපි හිතමු මේ අතදරුවා තමන්ගේ තාත්තට ගොඩාක් ආදරය කරනවා. තාත්තගේ ලැබෙන ආදරයටත් මේ අතදරුවා ගොඩාක් කැමැත්තෙන් ඒ ආදරය තමාගේ කරගෙන බැඳිලා ඉන්නවා. ඔන්න ඔබ හිතන්න ඔය අතදරුවා ගැන කිසිම විදිහකින් මේ වගේ මේ මෙහෙම කරයි කියලා කිසිම කලින් දැනුවත්කමක්වත් නැතුව අම්මා ඇවිල්ලා තාත්තගේ ඇඟට ආදරෙන් අත තියෙනවා. අත තියෙනකොටම මේ සැලසුම් කරලා නෙමෙයි. අර තාත්තා වඩාගෙන ඉන්න දරුවට හිතට එනවා තාත්තගෙන් මට ලැබෙන ආදරේ ගන්න මෙයා එනවා දැන්. අම්මා එනවා කියලා අම්මා ගැන එනවා තරහක්. ආවට පස්සේ පුළුවන් අර අම්මගේ අතට ගහනවා මේ අත දරුවා. ඒ වගේ දේ ඔබ දකින්නකොට පස්සේ සමහරලාට අර කල්ැතුව දැනගත දේ නිසාම කර බලනවා. ඔබ එහෙම කරලා බලනවා. අවුස්සනවා. එහෙම අවුස්සන අවස්ථා ඕන තරම් තියෙනවනේ පුංචි ළමයින්ගේ. පින්වත්නි පොඩි ළමයි හරියට ඊර්ෂ්‍යා කරනවා Tamanට තියෙන ආදරේ තව කෙනෙකුට බෙදෙයි කියලා. එක්කෝ තමන්ගේම අයියා තමන්ගේම අක්කා මේ තමන්ට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් හරි පුංචි දරුවෙක්ගේ අයියා අක්කත් තමන්ට ලැබෙන ආදරේ අයියට අක්කට ලැබෙනවා දකින්නකොට ඒකට ඊර්ෂ්‍යාව අඬනවා. ඔබ බලන්න සමහරලාට එක්කෝ අක්කාට ආදරය කරනවා දකින්නකොට අයියට ආදරය කරනවා දකින්නකොට අම්මා හරි කවුරු හරි මේ පුංචි දරුවා අඬනවා. දැන් එතකොට ඔබට හිතෙනවා අනේ ඔය නොදරුවා කිසි දෙයක් දන්නේ නැහනේ. බලන්නකෝ මෙයාගේ තියෙන සමහරවිට කියන්නේ නේද පුදුම ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ. සමහරවිට ඒ වගේ පුංචි ළමයෙකුගේ එන ප්‍රතික්‍රියාව දිහා පින්වත්නි ඔබ දැකලා හිතට තරහක් එන්නේ නැහනේ. හාපෝ මේකේ තියෙන ඊර්ෂ්‍යාව කියලා තරහක් ඇවිල්ලා ඔබ ඒ දරුවට ගහනවද නැහැ. ඒ දරුවගේ මේ ප්‍රතික්‍රියාව දිහා ඔබ හරි අහිංසක දෙයක් විදිහට දකිනවා. ඒ ප්‍රතික්‍රියාව දිහා ඔබ දකිනවා නොමේරූ හිතක් නිසා, මෝරලා නැති හිතක් නිසා වෙච්ච දෙයක්. එහෙමනේ ඔබ දකින්නේ තාම පුංචි. සමහරලාට ඔබට මේ පුංචි දරුවා ගැන හුරතලයක් හිතෙනවා. අර ඊර්ෂ්‍යාවෙන් කරන දේ පින්වත්නි ඔබ දකින හුරතලයක් විදිහට. අපෝ හරි කියුට් නේ කියලා ඒ අර තියෙන මේ ඊර්ෂ්‍යාවෙන් එකපාරට එක්කෝ ඒ කරපු ප්‍රතික්‍රියාවට එක්කෝ ගැහුවා කියමුකෝ අතට. ඒව දිහා බලන හරි හුරතල් හරි කියුට්. එහෙම තමයි දකින්නේ. පින්වත්නි එතනක් තියෙන කෙලෙස් නම් කෙලෙස්ම තමයි. ඊර්ෂ්‍යාව තරහ ඔය කෝකත් එතන තියෙනවා නම්
මෝරච්ච හිතක ආපු තරහත් එකයි නොමේරූ හිතක ආපු තරහත් එකයි මෝරච්ච හිතක ආපු ඉරිසියාවත් එකයි නොමේරූ හිතක ආපු ඉරිසියාවත් එකයි කියලා කතාවක් නෑ. ඔක්කොම ඉරිසියාව නම් ඉරිසියාව තමයි. මොකද ওই දරුවා මේ මව් කුසේ ඉපදිලා දැන් අපි හිතමුකෝ අවුරුද්දයි කියන්නේ මව් කුසෙන් බිහි වෙලා අවුරුද්දයි කියමුකෝ මේ අත දරුවා. දැන් අවුරුද්දේ බබෙක් කියමුකෝ. එතන මව් කුසේ හිටපු මාස 10ට ආසන්න කාලය ගත්තම අපි නිකන් හිතමු මාස 8ක් මාස 9ක් වගේ කාලයක් කියලා. එහෙම ගත්තම අවුරුදු 2ක් නැහැනේ තාම ගියාත්මෙන් අතහැරලා. එතකොට ගියාත්මෙන් අතහැරලා අවුරුදු 2ක් තාම නැත්තම් ඔබ හිතන්න මේ අත දරුවා කලින් ආත්මේ අවුරුදු 40 ගානක 50 ගානක විතර හිටපු මේ යම්කිසි එක්ක ලොරියක් පදවගෙන බිස්නස් කරගෙන හිටපු පුද්ගලයෙක් කියලා. හරිද? දැන් එතකොට මේ පුද්ගලයා මේ ලොරියක් පදවගෙන බිස්නස් කරගෙන හිටපු පුද්ගලයා ඒ ආත්මෙන් මැරිලා දැන් මේ ආපහු මනුසාත්මයට ඇවිල්ලා මව් කුසෙත් හිඳලා දැන් මව් කුසෙන් බිහි වෙලා අවුරුද්දක විතර කාලෙත් දැන් අත දරුවෙක්. එතකොට අපි හිතමුකෝ අර මේ අත දරුවගේම අහිංසක අයියා එහෙම නැත්නම් අක්කා අර අනිත් අර ආදරේ බෙදෙන එකට ඉරිසියා කරපු තමන්ගේම සහෝදරයා අපි හිතමුකෝ ඒ ළමයට අවුරුදු 5යි කියලා. එතකොට ඒ අවුරුදු 5 පුංචි දරුවා මේ අත දරුවගේ අද අයියා හෝ අක්කා වෙලා හිටියට ඔය අවුරුදු 5 දරුවා මේ වගේ අත දරුවෙක් වෙන්නකොට මේ අත දරුවා අවුරුදු 40 ගානක 50 ගානක වැඩි හිටියෙක්නේ. අපි හරියට හිතුවොත් මේ සංසාරේ යන විදියත් එක්ක බැලුවම. නමුත් අද ඔබට ඒ වගේ මේ අවුරුදු 2කට කලින් මෙහෙම ලොරියක් එලවගෙන මේ බිස්නස් කරන් හිටපු මහා ලොකු මිනිසෙක් කියන එක හිතෙන්නේ නැහනේ. ඒ එදා තීච්ච ඒ සසරේ පුරුදු කරපු ඉරිසියාවම තමයි අනුසේ විදියට මේ පොඩි ළමයාගේ මනසෙත් මේ වෙලාවේ වැඩ කරන්නේ. ඉරිසියාව නම් ඉරිසියාවම තමයි. ඒකයි කතාවක් නෑ පින්වත්නි. හැබැයි ඔබට අර පුංචි ළමෙක් කියන හැඟීම හින්දා තරහ යන්නේ. ඒ දිහා ඔබේ හිතේ ගැටීමක් එන්නේ. ඔබ ඒ දිහා හරි අහිංසකව බලනවා. පව් මේ ළමයා හරි කියුට් හරි හුරතල් අම්බෝ තියෙන ඉරිසියාව මේ කියලා අර හුරතල් කරනවා මේ සමහරලාට චූටක් කොනිත්තලා පෝ කියලා එහෙම එක එක විදිහට ඔබ ප්‍රතික්‍රියා කරනවා අහිංසක විදිහට. අර ළමයා ගැන ගැටෙන්නේ නැතුව. පින්වත්නි. හැබැයි ওই ළමයාම වයස වැඩිලා මෝරලා උස්මහත් වෙලා වැඩිහිටියෙක් වෙච්ච දාට ඔය ඊරිසියාකම් කරනකොට එදාට ඔබ දකින්නේ ඒක හුරතලයක් විදිහට නෙමෙයි. අපි හිතමුකෝ ඔය අක්කලන් අයියලත් එක්ක ඊරිසියාකම් කරපු එක වැඩිහිටි වෙච්ච දාටක් තියනවා කියලා. එතකොට ඔය අක්කලා අයියලා දැන් අද අපේ චූටි මල්ලි මේ මෙහෙම මේ හුරතලයට මෙහෙම අපිට ආදරේ එනවට කියලා ඒ දිහා හිංසකව බැලුවට ඔය අයියයි අක්කයි වුණත් වැඩිහිටි වෙච්ච දාට මේ අත දරුවා තමන්ගේ මල්ලිව වැඩිහිටි වන දාට දැන් මේ ළමයි දෙන්නම වැඩිහිටියෝ. අපි හිතමු එදාට පින්වත්නි ඔය අහිංසකකමින් බලන්නේ නැහැනේ එදාට මේ වැඩිහිටියෝ වෙච්ච දාට අපෝ මේ කියුට් කියලා බලන්නේ නැහැනේ ඊර්ෂ්‍යාව දිහා. එහෙනම් ඔබ හිතන්න වැඩුණු පුද්ගලයෙක් දිහා බලන එකයි නොමේරු ලදරු පුද්ගලයෙක් දිහා බලන එකයි දෙකක්නේ. ඉරිසියාවමයි හැබැයි අර දකින්න විදිය වෙනස්. ඔබට මේ සමාජයේ ඉරිසියාකම් කරන අය ඉන්නවනම් ඔබට මේ සමාජයේ යම්කිසි විදිහට ප්‍රශ්න ඇති කරලා ඉරිසියාව නිසා ඔබේ ගමන වළක්වන්න හදන අය ඉන්නවනම් ඒ අය කියන කරන දේවල් දිහා පින්වත්නි ඔබත් බලන්න පුරුදු වෙන්න ඔන්න ඔය පුංචි ළමෙක් දිහා බලන හැඟීමෙන්. ඇයි එහෙම කියන්නේ මං? යම්කිසි කෙනෙක් ඔබට ඉරිසියා කරනවා කියන්නේ පින්වත්නි ඒ කෙනාගේ මනස ඇත්තටම වැඩිලා නැහැ. මේ මනස වැඩෙනවයි කියන්නේ ප්‍රඥාවෙන් වැඩෙන එකට. ප්‍රඥාවෙන් මනස වැඩිච්ච කෙනා පින්වත්නි තව කෙනෙකුට ඉරිසියාකම් කර තව කෙනෙක්ව වටන්න හිත එහෙම වැඩ කරන්නේ. මනස වැඩිච්ච කෙනා කවදාකවත් තමන්ගේ ගමන තමන්ගේ පාඩුව යනවා මිසක් තව කෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මේ ලෝකේ මනස වැඩිච්ච අය ඉන්නේ ධර්මයේ තුල මනස වැඩිච්ච උත්තමයෝ.
එහෙම උත්තරම කවදාකවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තව කෙනෙකුට අවශ්‍ය හැම උදව්වම කරනවා. ඊර්ෂ්‍යාකම් කරන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න මේ සමාජයේ ඉන්න ඊර්ෂ්‍යාකම් කරන, ක්‍රෝධකම් කරන, මසුරුකම් කරන මේ හැම කෙනාම හරියට බැලුවොත් එහෙම ප්‍රඥාව තුළින් මනස වැඩිලා නැහැ තාම. නොමේරු හිතක් තියෙන, මෝරලා නැහැ ප්‍රඥාවෙන්. එහෙනම් මේ සියලු දෙනා දිහා ඔබ බලන්න ඕනේ මොන ඇහින්ද? පොඩි ළමෙක් දිහා බලන ඇහින්. ඔබට ප්‍රශ්න ඇති කරන, ක්‍රෝධකම් කරන කෙනා දිහා බලන ඔබ පුංචි ළමෙක් දිහා බලන විදියට. පොඩි ළමෙක් දිහා බලන හැඟීමෙන් බලන්න පටන් ගන්න මෝරලා නැති හිතක් කියලා. අර පොඩි ළමයාත් එකයි මේ කෙනත් එකයි කියන හැඟීමෙන් බලන්න ඒ ළමයාගේ හිතයි මේ කෙනාගේ හිතයි අතර වෙනසක් නැහැ කියලා දකින්න. ඕක කොහොම දකින්න පටන් ගත්තට පස්සේ ඔබට සමහරලාවට පොඩි ළමයෙක් දිහා බලන හැඟීමෙන්, පොඩි ළමයෙකුට කතා කරන හැඟීමෙන් කතා කරලා හිතින් අතහැරලා දාන්න පුළුවන් වෙනවා. දැන් මට සමහර හාමුදුරුවරු ඊර්ෂියාවට කියපු සමහර කතාවලදී මට ඉතින් අර එකපාරට පොඩි ළමෙක් කියන හැඟීම ඇවිල්ලා මං ඒ හාමුදුරුවන්ට සමහරවිට පොඩි ළමෙක්ට වගේ කතා කරපු අවස්ථාවක් තියෙනවා. අනේ ඇත්තද? හා අපි එහෙම කරමු කියලා මං සමහරවිට අර පොඩි ළමෙකුට උත්තර දෙන විදියට උත්තර දුන්න අවස්ථා තියෙනවා. ඇයි අර ඒ කරපු කියන කතාත් එක්ක මට තේරෙනවා මෙයාගේ මනස වැටිලා නැහැ. මේ ඊර්ෂියාවට කියන කතාව ඇතුලේ මේ තියෙන ක්‍රෝධය ඇතුලේ තියෙන පොඩි ළමෙක්ගේ හිතක්. මට තේරෙනවා. තාම මේ ප්‍රඥාවෙන් වැඩිච්ච වැඩිහිටි හිතක් නැහැ. පොඩි උන් වගේ. සමහරලාට වැඩිහිටියොත් සමහරලාට කුලල් කා ගන්නකොට සමහරව අහන්නේ මොකද නිකන් මේ පොඩි උන් වගේ කියලා. වගේ කතාවක් නැහැ පින්වත්. ඒ හිත කොහොමත් පොඩි එකා තමයි. පොඩි එකා දිහා ඔබට බලනකොට තරහාවේ නැත්තම් ඒ තරහාපු නැති විදියටම පොඩි එකා දිහා බලන්න පටන් ගන්න. එතකොට ඔබට ඔබේ හිත යම් කිසි විදියකට මේ අහක යන කුණු හිතේ තරහ වගේ දේවල් ඔය අපිට ඊර්ෂ්‍යාකම් කරන අය ගැන ඇති වෙන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන්. නැත්තම් අපිට ඊර්ෂ්‍යාකම් කර කර අපිට මේ අපි යන ගමනට පිටිපස්සෙන් බුරාගෙන එන අයට අපිත් හැරි හැරි බුර යන්න ගියාම අපිට අපේ යන ගමන යා ගන්න බෑ කියලා කතාවක් තියෙන පින්වත්නි. එතකොට මේ බුර එන අය තාම මෝරල් නැති පොඩි උන් වගේ කියලා දැක්කම ඔබට ඔබේ හිතේ යම්කිසි සංවරයක්, සංසිඳීමක් හදා ගන්න පුළුවන්. ඊළඟට මම ඔබට කිව්වා මේ තමන්ගේ හිතට ඊර්ෂ්‍යාව එනවනම් වෙන අය ගැන. ඒ කියන්නේ ඔය කතා කරපු පාර්ශවයේ අනිත් පාර්ශවය. දැන් මේ පාර්ශව දෙකක් ඉන්නවනේ. ඊර්ෂ්‍යාකම් කරන පාර්ශවයයි ඒ ඊර්ෂ්‍යාවට මූණ දෙන පාර්ශවයයි. දැන් ওই පොඩි උන් දිහා බලන්න කියලා හැඟීමෙන් මම ඔබට කියලා දුන්නේ මේ ඊර්ෂ්‍යාවට මූණ දෙන පාර්ශවයේ දකින්න ඕන විදිය. ඒ අභ්‍යාසය කරන්න ඕනේ ඊර්ෂ්‍යාකම් කරන අයගේ ඊර්ෂ්‍යාකම් නිසා පීඩන තාඩන වලට මූණ දෙන අය හිතන විදිය තමයි මෙතෙක් කළා කියලා දුන්නේ. දැන් අපි අනිත් පාර්ශවයේ ඔබ නම් ඔබ මොන වගේ දකින්න ඕනේද කියලා දෙන්නම්. ඔබේ හිතට එනවා නම් ඊර්ෂ්‍යාකම්. ඔබට කොච්චර තේරෙනව මේක ඊර්ෂ්‍යාව කියලා. ඒත් ඒක දිහා බලන් ඉන්න බෑ. සමහර ලාවට Tamanට වැඩි ලස්සන ඇඳුමක් ඇඳගෙන එනවා නම් ආයතනෙට. තමන්ගේ හිතේ තියෙන තරහවත් කොහෙන් ආවද කියලාවත් දන්නේ නැහැ. සමහර ලාවට. ඒත් පේන්න බෑ. මාන්නම් ඔය කෙනාට කැමති නැහැ කියනවා. සමහර ලාවට මේ අකමැත්තට ඇවිල්ලා තියෙන අර ආපු ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ කෙනාට සමාජයේ එක්ක ආයතනය ඇතුලේ කොහෙන් හරි ලැබෙන ප්‍රශංසා, කීර්තිය ඒක අහගෙන ඉන්න බැරිකම නිසා වෙන්න පුළුවන්. පින්වත්නි, ඔය විදිහට ඔබට බාහිර කවුරු හරි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාව එනවා නම් එතකොට ඔබ දකින්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ කෙනා අද මේ දේ ලබන්නේ, මේ කීර්තිය ලබන්නේ. එහෙම නැත්නම් මේ දක්ෂව ඉපදිලා තියෙන්නේ. මේ හැම දෙයක්ම මේ විදිහට ඒ කෙනාට පිටිපස්සෙන් එන්නේ මේවා අතීතේ කරපු කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය කියලා දකින්න ඔබ. සමහර ලාවට පින්වත්නි සමාන දක්ෂකම් තියෙන දෙන්නෙක්. අපි හිතමුකෝ ඔය සමාන දක්ෂකම් තියෙන දෙන්නගේ එක කෙනෙකුට සමාජයෙන් අර දක්ෂතාවයට විශාල කීර්තියක් ලැබෙනවා. ඒ දක්ෂතාවෙම තියෙන තව කෙනෙක් ඉන්නවා. එයාට එහෙම කීර්තියක් එන්නේ නැහැ. එතකොට මේ දක්ෂතාවය තිබිලා කීර්තිය ආපු නැති කෙනාට අර කීර්තිය ආපු කෙනාගේ කීර්තිය දකිනකොට එනවා තරහක්. සමහරවිට අර දක්ෂතාවයට ඊර්ෂ්‍යා කරනව නෙමෙයි. අර ඒ දක්ෂතාවයට ලැබිච්ච ලැබීමට ඊර්ෂ්‍යා කරනවා. ඇයි ඒක මට නැත්තේ කියලා හිතනවා.
ඉතින් එයාට වගේ මටත් පුළුවන් නේ. එයා අඳින විදිහට මාත් අඳිනවනේ. ඔය එයාගේ වට වගේද මගෙත් තියෙනවනේ මෙහෙම ඇඳපුවා. ඇයි මට නැත්te කියලා හිතනවා. සමාජෙ පින්වත්නි ඔබ තේරුම් ගත යුතු දේ තමයි. අපි එක එක්කෙනාගේ තියෙන කර්ම ශක්තිය වෙනස්. සාපේක්ෂව හැමදේම වෙනස්. එතකොට මට වැඩිය කීර්තිය ලබන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තියක් එයාට සසරේ තියෙනවා. එයා කරලා තියෙනවා කලින්. ඒ පුණ්‍ය ශක්තියේ විපාකයක් එයාට තියෙනවා කියලා කර්මයේ දිහා ඔබ බැලුවොත් පින්වත්නි ඔබට ඊර්ෂියාව අඩු වෙනවා. මොකද මේ කර්මයේ දිහා බලන බැලිල්ලට කියන උපේක්ෂාව ඇති කරගන්නවා කියලා. කම්මදායාදයේ දිහා බැලිල්ල උපේක්ඛා බ්‍රහ්ම විහරණේ. උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණේ එනකොට මුදිතා කියන බ්‍රහ්ම විහරණෙත් නිකම්ම ඇති වෙනවා. මුදිතාව කියන්නේ ඊර්ෂියාව අනිත් පැත්ත. ඒතර මුදිතාව නිකන් එන්නේ. මුදිතාව එන්නේ හැමතිස්සෙම පින්වත්නි උපේක්ෂා හිතක් තුළ. එතකොට ඔබට සිද්ධ වෙනවා අර ඔබේ හිත ඊර්ෂියාව ඇති වෙන කෙනා දිහා ඉස්සෙල්ලා උපේක්ෂා සිතක් ඇති කරගන්න. කොහොමද උපේක්ෂා සිත ඇති කරගන්න ඕනේ? අපි හිතමු දැන් හාමුදුරුවරුන්ගේ සමහරලාට අපි හිතනවා ඔන්න තමන්ට වැඩිය පැවිද්දෙන් බාල හාමුදුරු කෙනෙක් තමන්ට වඩා දක්ෂ වෙන්න පුළුවන්. එතකොට අර වැඩිහිටි හාමුදුරුවන්ට හිතෙනවා එයා දක්ෂකම් පාන්න ගියාට එයාට වැඩිය මම වැඩිමල්. මිනිස්සු එයාට වැඩිය මටත් ගරු කරන්න ඕනේ. නමුත් අර දක්ෂ හාමුදුරුවන්ට මිනිස්සු ගරු කරනවා වෙන්න පුළුවන්. ඒතර අර වැඩිහිටි හාමුදුරුවෝ තේරුම් ගන්න ඕනේ මට ඒ දක්ෂකම නැත්තේ මම ඒ වගේ දක්ෂතාවලට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තියක් මට නැති වෙන්න පුළුවන්. සමහරව මොනවා කිව්වත් දැන් සමහරු කියනවා දැන් අපි හිතමුකෝ ව්‍යාපාරිකයෝ. දැන් කෙනෙක් හිතනවා යම්කිසි ව්‍යාපාරිකයෙක් ඒ තැනට ආවේ එයාගේ මේ අතීත පිනක කතන්දරයක් නෙමෙයි පින නෙමෙයි. එයා එතෙන්ට ආවේ එයාගේ මොලේ නිසා කියනවා. එයාගේ උත්සාහය නිසා කියනවා. මතක තියාගන්න එක. ඒ උත්සාහයේ ඒ තියෙන මොලේ එන්නේ පිනේ විපාක විදියට. මිනිස්සු ඒක හිතන්නේ. මිනිස්සු හිතනවා පින කියන එකෙන් මිනිස්සු හිතන්නේ එකපාරට අහසින් කඩා පාත් වෙනවා වගේ ලැබෙයිම කියලා නෑ. පිනක විපාකයක් ලැබෙන්න අහසින් කඩා පාත් වුණා වගේ සියල්ල ලැබෙන්න ඕනේ නෑ පින්වත්නි. දැන් හිතන්නකො කවුරු හරි කෙනෙක් ලොතරැයියක් ඇදිලා කෝටිපතියෙක් වුණා කියලා. ඒතර ඒ මිනිහයාට අහසින් කඩා පාත් වුණා වගේ හිතනවානේ. නමුත් ඒ ලොතරැයිය ඇදෙන්න හරි ඒ පුද්ගලයා ලොතරැයියක් ගන්න උත්සාහයක් ගත්තා. ඒ ලොතරැයියක් ගැනීමේ හිතක් හරි පහළ වුණා. ඒකත් එක්තරා උත්සාහයක්. අන්න ඒ වගේ පින්වත්නි ඕනම තැනක දැන් අපි දන්නවා හැම කෙනාටම එක වගේ හිතන්න බෑනේ. සමහරු හරි මෝඩයි. සමහරු හරි බුද්ධිමත්. සමහරු හරි තීක්ෂණව හිතනවා. එතකොට මේ එක එක්කෙනා මේ දක්ෂතා ලබාගෙන ඒ දක්ෂතා නිසා පින්වත්නි ඒ කෙනා යම්කිසි විදිහකට සමාජයේ කීර්ති ලබනවා, ලැබීම් ලබනවා. එතකොට ඒ දක්ෂතාවය ඇවිල්ලා තියෙන තේ විදිහට හිතන්න පුළුවන් ශක්තිය තියෙන තේ විදිහට ලැබුණේ ඒ විදිහට කීර්තිය හම්බුනේ හැමදේම ඔබ දකින්න ඕනේ එක්කෙනාගේ තියෙන අතීතේ පුණ්‍ය සම්පත්තියක මට වඩා වැඩි. ඒක දැක්කට පස්සේ ඒක යාට අයිති දෙයක් හැටියට හිතෙනවා. එතකොට ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. ඔන්න කාගෙන හරි ඊර්ෂ්‍යාව කියලා ඔබේ හිතේ පීඩන එනවා නම් පින්වත්නි ඒ දිහා දකින්න ඕන අභ්‍යාසය. මේ සියලු අභ්‍යාස ඔබේ හිතට සැනසෙල්ල පිණිස හේතු වේවා. දෙපැත්තෙම භූමිකා දෙකේම පාර්ශව දෙකටම ඔන්න හිතන්න ඕන කියන්න ඕන දේවල් කියලා දුන්නා. ඔබ සියලු දෙනාට මේ ක්‍රමවේද තමන්ගේ ධර්මය තුලින්ම හිත හදාගත්ත ශක්තිමත් සැනසෙච්ච සාන්ත හිතක් බවට පත් කරගන්නට මේ හිමිදිරි උදෑසන කල්යාණ මිත්‍රත්වයෙන් ඔබට මේ ලබා දුන් උතුම් ධම්ම අවවාදයේ උපකාරම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සමාජ සංගායනා